මා හිතවත් ජනාධිපති නීතිඥ අපේ අලගරත්න මැතිතුමාගෙන අපේ හේමක සේනනායක මහත්මයාගෙන මා මිත්‍ර උපුල් හර්ෂණ ඇතුළු සහභාගී වෙලා ඉන්න ඔබ සියලු දෙනාගෙන් අවසරයි. පළමු කොටම මෙවැනි අවස්ථාවක් සූදානම් කරලා මෙවැනි සාකච්ඡාවකට ඉඩකඩ විවෘත කිරීම පිළිබඳව ඒ සංවිධායක මණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මා මෙතන නියෝජනය කරාට රටක් ගොඩනගනවා කියලා කියන්නේ තනි පුද්ගලයෙක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙවෙයි. කියන්නේ රටක් හදනවා කියන්නේ මැජික් කාර්යයේ වැඩක් නෙවෙයි. ඉන්ද්‍රජාලික වැඩක් නෙවෙයි. රටක් ගොඩනගනවා කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. මම එම සාමූහික ප්‍රයත්නයේ කොටස්කරුවෙක්. එම නැතුව මම ඉන්ද්‍රජාලිකයෙක් නෙවෙයි. එනිසා සාමූහික ප්‍රයත්නයේ කොටස්කරුවෙක් හැටියට තමයි මම මේ දේශපාලනයේ මේ මැතිවරණ මේ ක්‍රියාදාමයේ නිරත වෙමින් සිටින්නේ. කෙසේ වුවත් නියෝජනය කරන්න ඕන තනි කෙනෙක් නිසා තමයි නියෝජනයේ තනි කෙනෙක් හැටියට තිබෙන්නේ. ඊළඟ විශේෂයෙන්ම අපේ සේනානායක මැතිතුමා කරුණු ඉදිරිපත් කරමින් පෙන්නවා අධිකරණ පද්ධතියේ තිබෙන ඇතුළාන්තය. අපිට පුවත්පත් හරහා හෝ මාධ්‍ය හරහා වාර්තා වෙන්නේ නඩුවේ දෙපැත්ත සාක්ෂි විභාගයේ කරුණු ඉදිරිපත් කිරීම. නමුත් මෙතන අපි හැමදෙනාට යම් ඇතුළාන්තය පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරන ලැබුවා එතුමා විසින්. මම මෙහෙම හිතුවොත් අපි මෙතෙන්ට කැඳෙව්වොත් සාමාන්‍ය බස් කොන්දොස්තර මහත්මිය. ඔහුටත් කියන්න තිබෙනවා ඔහුගේ ප්‍රවාහන ශාස්ත්‍රය පිළිබඳ විශාල ඛේදවාචකයක්. අපි කැඳෙව්වොත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක්. ඔහුටත් ඉදිරිපත් කරන්න තිබෙන ඔහුගේ ජීවිතයේ ඔහුගේ ශාස්ත්‍රය පිළිබඳ විශාල ඛේදවාචකයක්. මම මේ ළඟදී අපේ වැලිගම අපේ සහෝදරයෙකුගේ හිතවත් හෝටලයක් ආසන්නයේ වැල්ලට ගිහිල්ලා හිටගෙන ඉන්නකොට අර සර්ෆින් පදින ඒරියා එකක් තමයි වැලිගම. ඒවා ට්‍රේන් කරන තරුණයෙක් හම්බුණා. ඒ තරුණයවලක සර්ස් හම්බෙනකම්ම තමයි මම බලන් හිටියේ. අපේ දැන් රස්සාවට මාර විනාශයක් වෙලා තියෙන්නේ. සුද්දා දේනවා. අපි ඌට ට්‍රේන් කරනවා. ඊට පස්සේ ඌ ට්‍රේන් කරන්න පටන් ගන්නවා. මේකට මොකක් හරි කරන්න කියලා. මම කියන්නේ ඉතින් අපි හැමදෙනාම හම්බුනහම ඒ සෑම ශාස්ත්‍රයක් පිළිබඳව විශාල ඛේදවාචක කතාවක් තිබෙනවා. ඉතින් අපි මේක අවසන් කළ යුතු නැද්ද? නිසා අපේ මැදිහත් වීම, අපේ ප්‍රවේශයේ, අපේ අරමුණ බවට පත් වී තිබෙන්නේ මේ ඛේදවාචකය අවසන් කිරීම. එහිදී විශේෂම ගොඩක් කරුණු කියන්න ඉදිරිපත් සූදානම් නැහැ. අපි වඩාත් හොඳව මෙතන සාකච්ඡා මාර්ගයේ ගියොත්. නමුත් මම පදනම් කරුණු තුනක් කියන්න සූදානම්. මේ රට ගොඩ නැගීම පිළිබඳව. අපි අතර ආර්ථිකය පිළිබඳව අපේ අලගරත්න මහත්මයා ප්‍රකාශ කරපු පරිදි අපිට ආර්ථිකය පිළිබඳ විවාද තියෙන්න පුළුවන්. අපිට රාජ්‍යාංශය පවත්වාගෙන යනවද අත්හරිනවද කියන එක පිළිබඳව අපිට විවාද තියෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා අපි කාටවත් විවාද නොතිබිය යුතු ප්‍රධාන ශාස්ත්‍ර තුනක් තිබෙනවා. එක නීතියේ විධානයේ ආධිපත්‍යය. මම හිතන්නේ ඒක අතර අපිට විවාද තියෙන විදිහක් නැහැ. රටක් ගොඩනගනවා නම් පළමු කොටම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වෙන්න. අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය අද තිබෙන්නේ කොතනද? අද තිබෙන්නේ ධනවත් බලවත් අයට නීතිය ක්‍රියාත්මක නොවන දුප්පත් දුබල අයට නීතිය ක්‍රියාත්මක වෙන තත්ත්වය. මට වඩා ඔබලා දන්නේ. එනිසා අපේ රට ගොඩනගනවා නම් පළමු පියවර ධනවත්ද දුප්පත්ද දුබලද ප්‍රබලද කියන ભેදකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙන රාජ්‍යයක් අපි නිර්මාණය කිරීම. සේනානායක මැතිතුමා කියු පරිදිම අපි හැමදෙනාම නීතියට යටින් සිටිය යුතුයි. නමුත් අපි ඉතිහාසෙ පුරාම දකිනවා නීතියට යටින් ඉන්න පිරිසක් වගේම නීතියට උඩින් ඉන්න පිරිසක් ඉන්නවා.
මෑත කාලේ ආందోලනයට තුඩුදුන් සිදුවීම් දෙස බලාගෙන ඉඳව අපිට ඉතා හොඳින් පෙන්눔 කරනවා. ඔවුන් කටයුතු කොට තිබෙන්නේ නීතියට උඩින්. ඔවුන්ට නීතිය අදාළ නොවන කණ්ඩායමට තමයි කටයුතු කර තිබෙන්නේ. ඒ නිසා නීතිය විධාන ආධිපත්‍ය සාධාරණ ලෙස ඉටු කළ හැකි වන්නේ කිසිවෙක් නීතියට උඩින් නොසිටින සෑම දෙනාම නීතියට යටින් සිටින රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි. එහිදී අපි තුන ශේෂ්ත්‍ර තුනක ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. එක මම හිතන්නේ නීතිමය ප්‍රතිසංස්කරණයක් අපිට ඒක සාකච්ඡා කරගන්න පුළුවන්. සිද්ධ වෙන අලුත් තත්ත්වයන්ට අනුරූප වන නීති ගැලැප්පීම මම හිතන්නේ ඒක හදිසි කාර්යයක් ලෙස දැන් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ. නමුත් එක අපේ පරීක්ෂණ ආයතන අපිට තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය, එහෙම නැත්නම් අල්ලස්සෝ දූෂණ කොමිසභාව, එහෙම නැත්නම් FCID එකේ මේ আদি පරීක්ෂණ ආයතන තිබෙනවා. මේ අපරාධ විශාල ප්‍රමාණයක් මේ පරීක්ෂණ ආයතන වලින් හැලෙනවා. යට යනවා. ඊළඟ මේ පරීක්ෂණ තොරතුරු සහ දත්ත මත පදනම්ව නඩු පැවරීමේ බලය තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට වගේම අල්ලස්සෝ දූෂණ කොමිසභාවට. ඊළඟ එතනින් කොටු වුණොත් මෙතනින් ගැලවෙන්න උත්සාහ කරනවා. අපි දැකලා තියෙනවා. ඊළඟ එතනොත් කොටු වුණොත් අධිකරණයෙන් ගැලවෙනවා. ඒ නිසා පරීක්ෂණ කරන ආයතනින් හෝ නඩුගුණු කිරීමේ ආයතනින් හෝ විභාගයට ලක් කරන ආයතනින් හෝ ගැලවීමේ තත්වයක් අද නිර්මාණය වී තිබෙනවා. අන්නේ දැන් තුලින් කෙසේ හෝ ධනවත් බලවත් අය රිංගනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ස්ථාන තුනේ ඉතා වැදගත් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා. අපි පොලිස් දෙපාර්තමේන්තුව ගැන හිතුවොත් අපි විශ්වාස කරනවා අපිට ඉතාමත් හොඳ දක්ෂ පොලිස් දෙපාර්තමේන්තුවක් තිබෙනවා. මේක ගැන අපි විවේචනය කළ යුතු නෑ කියලා මම හිතනවා. ඉතාමත් හොඳ ඉවක් තියෙන පොලිස් දෙපාර්තමේන්තුවක් තියෙනවා. අපි පොලිසියට බොරු පැමිණිල්ලක් දාන්න ගියොත් පොලිසිය මහත්තයා ලියනකොටම දන්නවක බොරු කියලා. කොහොම ලියලා හරියන්නේ මෙහෙම ලියපන් කියලා. පොලිසිය කියනවා. අපේ රටේ ඕනෑම ආందోලනයට තුඩුදුන් අපරාධයක් හෝ ඝාතනයක් අපේ පොලිසිය හොයන් තියෙනවා. කවුරු හරි කියන්නේ හොයාගන්න බැරි වෙච්ච අපරාධයක්. හොයාගන්න බැරි හැම අපරාධයක්ම කරේ ආණ්ඩුව. ඒක පොදු සාමාන්‍යකරණය. රෝහණ කුමාරගේ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එහෙම නැත්නම් එක්නැලිගොඩගේ පැහැර ගැනීම, ලලිත් කුගන්ගේ පැහැර ගැනීම, පොද්දල ජයන්තට පහර දීම, උපාලි දිනකොණ්ඩ පහර දීම, කිත්නයාට පහර දීම මේ හොයාගන්න බැරි වෙලා තිබුණා. ඇයි? ඒ ඔක්කොම කරේ ආණ්ඩුව. ඒ නිසා අපිට දක්ෂ පොලිස් දෙපාර්තමේන්තුවක් හිටියත් අපි දන්නවා වාහනේ නතර කරනකොට රියදුරා hina වෙන විදියට යා හිත දන්නවා ඇතුලේ බඩු තියනවද නැද්ද කියන්නේ. ඉවක් තියෙනවා. මට එක පොලිස් නිලධාරියෙක් හම්බුණා. එතුමා කිව්වා මේ කදිරගාමරගේ ඝාතනයෙන් පස්සේ ඕකේ සාමාන්‍යයෙන් කොස්තාපල්ලා කීප දෙනෙක් හිටියා නම් ඔහුට අර වෙඩි තියපු අර බාත් รู ම් එකේ පොඩි කට් තැනකින් වෙඩි තිබ්බේ. කොස්තාපල් කෙනෙක් හිටියා නම් කියනවලු ඔන්න ඔතෙන් තහඩු කැල්ලක්වත් ගහලා දාපන් කියලා. හිටියේ වෙන විශේෂඥයෝ ඒ නිසා තමයි ඒක නොකර කියලා කිව්වේ. ඒ නිසා හොඳ ඉවක් තිබෙන පොලිස් දෙපාර්තමේන්තුවක් තිබෙනවා. අඩුපාඩුකම් තිබෙනවා. අතලොස්සක් ඉන්නවා. ඒක අපි වෙනස් කරන්න. නීතිපති දෙපාර්තමේන්තුව මම හිතන දක්ෂ නිලධාරීන් ඉන්නේ. හැබැයි ඒ වගේම දක්ෂ නිලධාරීන් යටපත් කොට වෙන දේශපාලන උවමනාවන් සහ වෙන බල කේන්ද්‍ර උවමනාවන් මත කටයුතු කරන ආයතන බවට පත් වෙලා තිබෙනවා. අධිකරණ පද්ධතියක් තියෙනවා. ඒ නිසා නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් මේ ආයතන තුනම විධිමත් ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුයි. අපේ හේමක සේනායක මහත්මයා මේ පිළිබඳ කරුණු ගණනාවක් මොකද එකක්වත් පිළිබඳව එකක්වත් තිබුණේ අපිට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නෙවෙයි. ඒ කියන්නේ කවුරු හෝ බේරා ගැනීම, කවුරු හෝ නිදහස් කර ගැනීම අරමුණෙන් තිබෙන යෝජනාවක් නෙවෙයි. ඒ සියලු යෝජනාවන් වල තිබුණේ නීති විධානයේ ආධිපත්‍ය සාධාරණ සිටු කිරීම සඳහා අපි වෑයම ගන්නේ කොහොමද? ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් වැඩිවීම, බඳවා ගැනීම, උසස් වීම ක්‍රියාපටිපාටිය, අධිකරණ සේවයට බඳවා ගැනීම මේ සියල්ල පිළිබඳව කතා කරා. මම හිතන්නේ ඒවා පිළිබඳව අපිට කිසි වාදයක් නෑ. මොකද මේ රට ගොඩනගන පළමු කරුණ නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම. දෙවැනි එක වංචාව, දූෂණය, නාස්තිය නතර කිරීම, අඩුම තරමින් අවම කිරීම.
මේක අපේ රටේ ඉහළ සිට පහළ දක්වා වෙලිලා තිබෙන විශාල පිළිලයක් ඒක. අපේ රටත් අපේ රටේ ජනතාව දිනපතා ලෙඩ කරන පැතුරුණු පිළිලයක් බවට පරිවර්තනය වී තිබෙනවා මේ වංචාව දූෂණය. මම මේ කතා කරන්නේ ආපහු පොලිසිය මහත්තයා පාරේ ඉඳන් කීයක් හරි ගන්න එක ගැන නෙවෙයි. ලිපිකරු මහත්තයා ගෙදර එනකොට හාෆ් සීට් කොළ දෙකක් අරන් එන එක ගැන නෙවෙයි. පොලිසිය මහත්තයා පාරේ ඉන්නකොට ගන්නේ ඔහුගේ වැටුපෙන් විශාල පංගුවක්. මම ඒක සාධාරණ කරනව නෙවෙයි. නමුත් ඔහුගේ වැටුපෙන් විශාල පංගුවක් ඔහුට නිවාසය ඉදිකිරීමේ ණය වෙනින් කැපෙනවා. ඉතා කුඩා වැටුපක් ලැබෙනවා. පුද්ගලයෙක් යුනිෆෝම් එකක් ඇඳගෙන පටියක් ගහගෙන තරුවක් කරේ ගහගෙන 500ක් දීපන් කියලා ඉල්ලන එක ලේසි නේ. නමුත් ඔහු එතෙන්ටපත් වී තිබෙන්නේ ඔහුට ජීවත් වීම පිළිබඳ ගැටලුවකට මුහුණ දීලා. රජේ කාර්යාල නිලධාරියා ෆයිල් එකක් එළියට ගන්න රුපියල් 200ක් දීපන් කියලා ඉල්ලන එක ලේසි නේ. හෘද සාක්ෂියක් තියෙන මිනිහට ඒක කරන්න බෑ. නමුත් ඔහුට එතෙන්ට ඇති වී තිබෙන්නේ උගේ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයකට. හැබැයි ඊළා අය ධනෙ එක්රැස් කරේ ජීවත් වෙන්න බැරි නිසා නෙවෙයි. මම නම් කියන්න අවශ්‍ය නෑ. මම රවි කරුණානායක හොරකම් කරන්නේ ජීවත් වීම බැරි ප්‍රශ්නයකට නෙවෙයි. බැසිල් රාජපක්ෂ ධනෙ එක්රැස් කරේ ජීවත් වීම පිළිබඳ දරුවන්ට උගන්වන්න ගයක් හදාගන්න මේ ප්‍රශ්නයකට නෙවෙයි. විශාල නේද? ලෝකේ පුරා නිවාස මිලදී ගන්න මහා අර ඉතාමත් මජ්ජර ජීවිතයක් ගත කිරීම සඳහා නේ ඉතින් ඒව නතර කරන්න ඕන. ඒ නිසා අපේ රට ගොඩනගනවා නම් මොකද ප්‍රතිපත්තිය පිළිබඳව කතා කරමු. ගොඩනගනවා දෙක එක වංචා දූෂණ නාස්ති නතර කරන්න. ඒදි තමයි මම හිතනවා දැන් മന്ത്രിවරුන්ගේ විශ්‍රාමයට පොනේ මගේ ජනාධිපතිවරුන්ගේ විශ්‍රාමයටවත් කපන්න ඕනේ. ජනාධිපතිවරුන්ට විශ්‍රාමයට විතරක් නෙමෙයි. ජනාධිපතිවරු නිල නිවාසයක් දෙනවා. දැන් හේමා ප්‍රේමදාසට ආණ්ඩුවෙන් නිල නිවාසයක් ලබා දීලා තිබෙනවා. ආණ්ඩුවෙන් කාර්ය මණ්ඩලයක් දෙනවා. ආණ්ඩුවෙන් ආරක්ෂාව දෙනවා. ආණ්ඩුවෙන් වාහන දෙනවා. ආණ්ඩුවෙන් තෙල් දෙනවා. ආණ්ඩුවෙන් වියදම දෙනවා. චන්ද්‍රිකා මෙතනීට ඕගොල්ලෝ දන්නවා නිදහස් මාවතේනේ විශාල ගයක් ලබා දීලා දෙන ආණ්ඩුව සියලු වියදම් දන්නවා. මහින්ද රාජපක්ෂ මහත්මයාට විජේරාම මාවතේ ගයක් ලබා දී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට නිවස. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විශ්‍රාම යන්න කලින් ගයක් හදාගත්තා. එයා හරියම හොඳ උපක්‍රමයක් අනුගමනය කරා. එයා කිව්වා මම ජනාධිපති මන්දිරයට යන්නේ කියලා ගයක් හදාගත්තා. විශාල වියදමක් දරලා ගෙවල් දෙකක් එකට කරලා හදාගත්තා. දැන් එයා පෙරදුනහම ජනාධිපති මන්දිරේ බාර දෙනවා එන ජනාධිපතිට අර ගෙදර ඉන්නවා. එයා හරි සූක්ෂමයි. අනිත් හැම කෙනා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට ගියක් දෙන්න සෑහෙන කාලයක් ගියා. අවුරුද්දක් එකමාරක් ගිහලා තමයි එතුමාට විජේරාම මාවතෙන් ගේ දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අලුත් ගෙට ගියාට පස්සේ. චන්ද්‍රිකා මෙතනට අවුරුද්දක් විතර ගියා. මෙයා යන්න කලින් දැන් කවුරුත් ඔය ගිහින් යන්න කියන්නේ. මම කියන්නේ ඉතින් අපි නඩත්තු කරන්න ඕනද එහෙම? මම කියන්නේ කිසිසේත්ම නඩත්තු කළ යුතු නෑ. අපි එන යෝජනාව සාහතික වශයෙන් කරන යෝජනාව මේ සියලු විශ්‍රාමයට කපන්න ඕනේ. සියලු නඩත්තු කිරීම කපන්න ඕනේ. මොකද ඒයට ජීවත් වීමට ආදායම් මාර්ග නොමැතියි නෙවෙයි. ඒගොල්ලෝ දරුවෝ බලාගනින්. ඒගොල්ලෝ ජීවත් වෙන්න විදියක් නැත්නම් දරුවෝ බලා ගන්න විදියක් නැත්නම් සමාජ ආරක්ෂණ අරමුදෙන් ගැලපෙන දීමනාවක් දෙන්න විතරයි. මොකද මේ රටේ මේ නාස්තිය දූෂණය පැතිරලා තිබුණම ගොඩක් කියන්නේ නෙමෙයි මේක. ඒ නිසා මේක තමයි දෙක. ඒ පිළිබඳව මම හිතන්නේ අපිට විවාද තියෙන විදියක් නැහැ. ඒ පිළිබඳව අපිට විවාද තියෙන විදියක් නැහැ. රට ගොඩ නැගින්න දෙවෙනි පියවර. තුන්වෙනි පියවර විශේෂයෙන් සාකච්ඡා වෙමින් තිබෙන ජාතික ආරක්ෂාව සහ ජාතික සමගිය. මම හිතන්නේ ජාතික ආරක්ෂාව ජාතික සමගියත් එකට ගෙට ගිහිලා තිබෙනවා. මම චුට්ටක් ඒක ගැන පැහැදිලි කරන්න වැඩිපුර දැන් ඒ ගැන තමයි මාතෘකාව ගොඩ නැගිලා තිබෙන නිසා. අපේ රටේ ආරක්ෂාවේ තර්ජනය කුමක්ද? රටකට ආරක්ෂාවට තර්ජනය මෙල්ල වෙ හැකි ආකාර දෙකක් තිබෙනවා. එකක් අභ්‍යන්තරික ආරක්ෂාවට ඇල්ලේ තර්ජනය. අභ්‍යන්තර ඇති වෙන එක ගැටුම් සහ කෝලාහලික තත්ත්වයන් හේතු කොටගෙන ඇති වෙ හැකි තර්ජනය. දෙක විදේශීය ආක්‍රමණයන් හරහා අපේ ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජනය. මම හිතුව දෙවෙනි තර්ජනය ගත්තොත් මම හිතන්නේ මෑත කාලේ නේද අපිට විදේශීය සන්නද්ධ හමුදා ආක්‍රමණයක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට යුද්ධ නැවෙන්නේ නැහැ. අපිට බීෆ් කේස් එකක් එනවා. ඒක හරි. ඒක අපි වෙනම කතා කරමු දවසක. නමුත් මම හිතන්නේ නෑ අපිට ආක්‍රමණික හමුදාවක තර්ජනයක් අපේ රට තියෙනවා කියලා. එහෙනම් අපේ රට තියෙන අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තමයි මුණ දෙලා තිබෙන්නේ. අභ්‍යන්තර ආරක්ෂාවේ තර්ජනයත් මොන මට්ටමේද තියෙන්නේ? අපිට මතකයි LTD සංවිධානයේ තියෙන කාලේ ඒ මට්ටම මොකද්ද? ඒකට විධිමත් හමුදාවක් හිටිය කර්නල්ලා මේජර්ලා නේ පත් කරපු අනදෙනිල්දාරින් සමන විධිමත් හමුදාවක් හිටිය.
මුහුදු බලකායක් තිබුණා. කුඩා ප්‍රමාණයෙන් හෝ ගුවන් බලකායක් තිබුණා. ඒගොල්ලොම විසින් පාලනය කරන බල ප්‍රදේශයක් තිබුණා. ඒක නිල හමුදාවක්. ආණ්ඩුවේ හමුදාව සහ නේද? ඒ හමුදාව අතර මුහුණට මුහුණ ගැටෙන සන්නද්ධ ව්‍යාපාරයකට වර්ධනය වී තිබුණා. ඒක අපේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වී තිබුණා. ඒ නිසා අපේ ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල සැලකිල්ලක් කරමින් තිබුණා. කොතනද අපි බැරියර් තිබුණා. හැම පොලිසියක් ගාවම බැරියර් තිබුණා. හැම හමුදා කඳවුරක් ගාවම බැරියර් තිබුණා. විදුලි බල මණ්ඩලය ගාව අධ්‍යාරක්ෂක කලාපයක් කරලා තිබුණා. පෙට්‍රෝලියම් එක ගාව අධ්‍යාරක්ෂක කලාපයක් කරලා තිබුණා. තර්ජනීය ස්වභාවයට තමයි ආරක්ෂක පියවර ගන්න. ඒක මට කියන්න ඕනේ. එදා තර්ජනීය ස්වභාවය මොකද තිබුණේ? ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් තිබුණා. ඒ තර්ජනීය ස්වභාවයට අපි ආරක්ෂක පියවර අරන් තිබුණා. ඔබ හිතනවාද යලි මේ මෑත යුගයේ අපිට එවැනි තර්ජනයක් තියෙවි? විධිමත් සන්නද්ධමය නොනිල වෙන්න පුළුවන් නේ. එවැනි සන්නද්ධ හමුදාවක් ගොඩනැගෙමින් ලංකාවේ ආණ්ඩුවේ හමුදාව සමග මුහුණෙන් මුහුණ සටන් කරන සන්නද්ධ ව්‍යාපාරයක් අපේ රටේ මෑත කාලේ යලි ගොඩනැගෙන්නේ නැහැ. අපි පිළිගන්න ඕන. කවුරු හරි හිතනවා නම් උතුරේ නිතරම කල්පනා කරන සන්නද්ධ ව්‍යාපාරයක් පිළිබඳව හොඳින් අපි කල්පනා කරන්න ඕන. උතුරේ අම්මා තාත්තා දරුවෝ හදන යුද්ධෙට නෙවෙයි. උතුරේ අම්මා තාත්තා දරුවෝ හදන්නේ අපි මේ පළාත්වල අම්මලා තාත්තලා දරුවෝ හදනවා වගේම තමයි. ඉගැන්වීමේ බලාපොරොත්තු, රැකියාව ලබා දීමේ බලාපොරොත්තු, විවාහයක් කරලා දීමේ බලාපොරොත්තු, ගෙයක් හදලා දීමේ බලාපොරොත්තු මේ ඔක්කොම උතුරේ අම්මලාට තියෙනවා. හැබැයි දකුණේ ප්‍රශ්නයක් හදන මොකද්ද? උතුරේ අම්මලා දරුවෝ හදන්නේ යුද්ධෙට කියලා. ඒක බොරුවක්. දකුණේ යුද්ධයකට තියෙන උවමනාවකටත් වඩා අවම ප්‍රමාණයක් තමයි උතුරේ යලි තරුණයන් යුද්ධයක් සඳහා යොමු වෙන්නේ. ඇයි? දකුණටත් වඩා යුද්ධයේ වැඩිම විනාශ සිදු වී තිබෙන්නේ උතුරට නිසා. ඒ නිසා යලි එවැනි සන්නද්ධ ව්‍යාපාරයක් අපේ රටේ ගොඩනැගීම තින්ද කඩාදී. එහෙනම් මොකද්ද මේ ගැටුම? කොතනද අපේ ආරක්ෂාව තර්ජනය තිබෙන්නේ? ඔබ බැලුවොත් මේ අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ අපේ ආරක්ෂාවේ තර්ජනය තිබුණේ කොතනද? බැරියර් එක තිබි පොලිසිය ගාව නෙවෙයි. බැරියර් එක තිබුණ හමුදා කඳවුරු ගාව නෙවෙයි. බැරියර් එක තිබුණ ඉස්කෝලේ ගාව. බැරියර් එක තිබුණ මම දැක්ක කළුබාවිල රෝහල ගාව. සමහර බැරියර් එකක් තිබුණ අර දර්ගනගරයට ඇතුල් වෙනවා සිංහල ගම්මානයක් පව් කරලා ඇතුල් වෙන තැන අඹගහන්දිය බැරියර් එකක් තිබුණා. මේ පැත්තේ මුස්ලිම් ගම්මානේ, මේ පැත්තේ සිංහල ගම්මානේ. මාවනල්ලේ පව් කරලා යනකොට මාවනල්ලේ මුස්ලිම් ගම්මානේ පව්ලා සිංහල ගම්මානට ඇතුළට බැරියර් එකක් තිබුණා. පේරාදෙනියෙන් ගම්පලට යනකොට මුස්ලිම් ජනපදයේ ඇතුළත් වෙන කලින් බැරියර් එකක් තිබුණා. එහෙනම් බැරියර් තිබුණේ කොතනද? බැරියර් තිබුණේ ආරක්ෂාවේ තර්ජනයේ ස්වභාවය නිසා. බැරියර් එක තිබුණේ කොතනද? සිංහල මුස්ලිම් ගම්මාන වෙන් කරන තැන. එහෙනම් තර්ජනය මොකද්ද? තර්ජනය මේ ජන කොට්ටාසයන් ඇතුලේ අන්තවාදී කණ්ඩායම් නිර්මාණය වී එක ජන කොට්ටාසයක් විසින් තව ජන කොට්ටාසයකට ප්‍රහාරය එල්ල කරයි කියන තර්ජනය. මේක තමයි අද අපේ රටේ ආරක්ෂාවේ තර්ජනයේ ස්වභාවය. මම කියන්නේ. නැත්නම් මේක තමයි දැන් අපි විශාල තැනකට ගෙනත් තිබෙනවා. අපි තේරුම් ගත යුතු අපේ ආරක්ෂාවේ තර්ජනයේ ස්වභාවය තමයි යම් ජන කණ්ඩායමක් ඇතුලේ අන්තවාදී කණ්ඩායමක් ගොඩනැගිලා අනෙක් ජන කණ්ඩායමට එල්ල කරන ප්‍රහාරයක්. මුස්ලිම් ජන සමාජය ඇතුලේ අන්තවාදී කණ්ඩායමක් ගොඩනැගිලා කතෝලික ජනතාවට එල්ල කරන ප්‍රහාරයක්. අන්න තර්ජනය. සිංහල ජනතාව ඇතුලේ යම් අන්තවාදී කණ්ඩායමක් ගොඩනැගිලා අකුරුණදී අලුත්ගමදී දිගනදී තව ජන කණ්ඩායමකට පහර දීමේ තත්ත්වය. දැන් තර්ජනයේ තියෙන කොයි ආකාරයෙන්ද? තර්ජනයේ තියෙන්නේ යම් ජන කොට්ටාසයක් ඇතුළේ යම් අන්තවාදී කණ්ඩායමක් ගොඩනැගිලා තව ජන කොට්ටාසයකට පහර එල්ල කරાવી කියන තර්ජනය තමයි අපේ රට මේ වෙලාවේ මුහුණ දී තිබෙන ආරක්ෂාවේ තර්ජනය. මේකට කොහොමද ආරක්ෂාව දෙන්න පුළුවන්? මේකට ආරක්ෂාව ආකාර දෙකකට දෙන්න පුළුවන්. එකක් දකින සිංහල සහ මුස්ලිම් ගම්මාන වෙන් කරලා බැරියර් දාලා දෙන්න පුළුවන්. ඒ පැත්තෙන් මේ පැත්තට රෝච් චෙක් කරනවා, මේ පැත්තෙන් මේ පැත්තට චෙක් කරනවා. නැත්නම් හමුදාවන් නේද යුද ඇඳුම් සහිතව පාරේ ගැවසෙන්න ඇරලා විශාල ප්‍රමාණයක් යුද රථ පාරේ දුවන්න ඇරලා ආරක්ෂාව දෙන්න පුළුවන්. නේද? ඒ තැනකේ රිංගනකම් ආරක්ෂිතයි. හැබැයි ඒක ආරක්ෂාවද? දැන් ඔයගොල්ලෝ දැක්කොත් පාකිස්තානට අපේ ක්‍රිකට් කණ්ඩායම ගියා. ඉතාමත් හොඳ නේද? වෙඩි නෝදින රථයක කණ්ඩායම් පටවගෙන ආමඩ් කා පිටිපස්සෙන් තියාගෙන හතර වටෙන් තියාගෙන ගෙනියනවා. අපිට හැදෙන චිත්‍රය මොකක්ද? අපිට ඒක බලනකොට දෙනවා ක්‍රීඩකයන් නම් ආරක්ෂිතයි. හැබැයි රට අනාරක්ෂිතයි. ඒක දෙකෙන් පේන්නේ. මේ කොතනක අපි රටකට ගිහලා එයාපෝට් එකෙන් බහිනකොට සන්නද්ධ හමුදාවන් ඉන්නවනම්
දකින දකින තැන බැරියර් තිබෙනවා නම්, දකින දකින තැන යුද රථ තිබෙනවා නම් අපිට ඔළුවේ හැදෙන්නේ මොකද්ද? ඒ රට අනාරක්ෂිතයි. එහෙනම් මේ ප්‍රශ්නෙට එක කණ්ඩායමකට පිළිතුරු දෙන්න පුළුවන් අනාරක්ෂිතභාවය පෙන්වන්නේ. බැරියර් වැඩි කරලා, සන්නද්ධ හමුදාව පාර වැඩිපුර යොදවලා, සන්නද්ධ රථ වැඩිපුර යොදවලා ආරක්ෂාව දෙන්න පුළුවන්. මම හිතන්නේ වඩාත් සමහර අය උත්සාහ කරන්නේ ආරක්ෂාව. හැබැයි අපේ ආරක්ෂාව එහෙම නෙවෙයි. අපේ ආරක්ෂාව මේ ජන කොට්ටාසයන් ඇතුලේ කිසිදු වර්ගීය අන්තවාදී කණ්ඩායමකට වර්ධනය වෙන්න මතවාදී ලෙස හෝ භෞතික ලෙස හෝ ක්‍රියාකාරීත්වයෙන් හෝ ඉඩකඩ නබා නොදීම තමයි අපේ ආරක්ෂාවේ පළවෙනි පියවර. අපි කොහොමද මේ ආරක්ෂාව තේරුම් ගන්නේ? ආරක්ෂක අමාත්‍යාංශයේ රහස් ගිණුමින් එක විට අන්තවාදී කණ්ඩායම් දෙකටම සල්ලි පඩි ගෙවන එක පිළිගන්නේ කොහොමද? කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? මොන විද්‍යාවටද අහුවෙන්නේ? අපිට ඒකාන්තවාදී කණ්ඩායමකට සල්ලි දුන්නා නම් හිතන්න පුළුවන් අනිත් අයට වැඩක් දෙන්න කියලා. අනිත් අයට සල්ලි දුන්නා නම් කියන්න පුළුවන් හිතන්න පුළුවන් අනිත් අයට වැඩක් දෙන්න කියලා. දෙකටම දෙන්නේ. මොකක්ද මේ කියන්නේ? ඒගොල්ලන්ට මේක ඕන වුණා. අවංකව. ඒගොල්ලන්ට යුද්ධ ගැටුම් නැතුව පාළුයි. ඕනම. ඒ නිසා ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ එකක් මේ ජන සමාජයන් ඇතුලේ අන්තවාදයේ ගොඩනැගීම වැළැක්වීම. දෙක ජාතික සමගිය ගොඩනැගීම. අපේ ආරක්ෂාව, අපේ ප්‍රතිපත්ති ආරක්ෂාවේ පාරේ බැරියර් නැති වෙන, පාරේ සන්නද්ධ හමුදාවන් නැති වෙන, පාරේ යුද රථ ගෙවතෙන්නේ නැති ආරක්ෂාවක් තමයි අපේ රටේ ස්ථාවර ආරක්ෂාවට පත් කළ හැකි වන්නේ. අපි හිතන එවැනි ආරක්ෂක ප්‍රවේශයක් තමයි අපේ රට අවශ්‍ය වෙන්නේ. ඒක ඇතුළේම තමයි ජාතික සමගිය නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපේ රටේ ගොඩනැගීමේ අත්විවරම අනිත් ඒවා ගැන අපි සාකච්ඡා කරමු. ආර්ථික ප්‍රතිපත්ති, අධ්‍යාපන, විදේශ ප්‍රතිපත්තිනේ. මේක ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපේ අදහස් මුළුමනින්ම පිළිගන්නත් පුළුවන්, නොපිළිගන්නත් පුළුවන්. ඕගොල්ලන්ගේ අදහස් එක්ක අපේ අදහස් වෙනස් කරගන්නත් පුළුවන්. මේ ඔක්කොම අපිට සංවාදයට විරුද්ධයි. හැබැයි මම හිතන්නේ අපි සංවාද නොකළ යුතු කරුණක් තමයි අපි හැමදෙනාම ඒකමතිකව එකඟතාවයකට ආ යුතු කරුණක් තමයි මේ රට ගොඩනැගීමේ මූලික අත්විවරම නීතිය විධානය ආධිපත්‍යයත් වංචා දූෂණ නාස්තීන් තොර පාලනයකුත් මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩනගන පාලනයකුත් මේ තුන මත පදනම්ව තමයි මම හිතන අපේ රට ගොඩනැගී හැකි වන්නේ. බොහොම ස්තුතියි මේ අවස්ථාවට.